වස්සාන ධර්ම දේශනා. සන්තුට්ඨිය කියන්නේ අපේ ලංකාවේ අයට මේක ටිකක් හරි අඩුයි. සන්තුට්ඨිය කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කතාව. ඒක අපිට තේනවද? ඒක අපට හරි අඩුයි. බලන්න පින්නතුනේ අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න නේද? අපේ අයට සතුටක් තියනවද මැරෙනකන්? ඉගෙන ගන්න සතුටෙන් ඉන්න, විභාග පාස් කරන්නේ සතුටෙන් ඉන්න, ඉඩම් ගන්න, ගෙවල් හදන්නේ, වාහන ගන්න, කසාද බඳින්නේ, ළමයි හදන්නේ, හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න හිතාගෙන. හැබැයි මැරෙනකන් සතුටක් නැහැ. ඇයි ඒ? ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න දන්නේ. මේ සමහර වෙලාවට පින්නතුනේ ඕක මේ බටහිර මිනිසුන්ට තියෙනවා. අපේ අයට නෑ ඒක. මේ ධර්මයේ ලැබිච්ච අය. මට සමහර වෙලාවට හිතෙනවා මේ අපේ අය මේ පංචකාමයේවත් විඳින්න දන්නේ හරියට. මං කියන්නේ පංචකාමයේ විඳින එක අගය කරනව නෙවෙයි. ඒකවත් දන්නේ නැහැ. හැම වෙලේම පින්නතුනේ බරක් දරාගෙන තමයි ඉන්න ඕනේ. එහෙම නෑ සාමාන්‍ය බටහිර මිනිස්සු. මං ඒ අයගේ ඔක්කොම අගය කරනව නෙවෙයි. නමුත් පින්නතුනේ කිසිම සැහැල්ලුවක් නැහැ. එහෙමනම් ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න අපට පුළුවන් නම් හැමදාම සතුටෙන් ඉන්න පුළුවන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. අභිවීර ධර්මායතනය මගින් වස්සාන සමය වෙනුවෙන් සංවිධානය කරනු ලබන සත්‍යන්ත ධර්ම දේශනා මාලාවේ පළමු ධර්මානුශාසනාව. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ චමිලා ජයකොඩි, චමිලා ගාල්ලගේ, මහේෂා ගාල්ලගේ, දමිත ජයකොඩි, මහේන්ද්‍ර කුරුප්පු ආරච්චි ඇතුළු පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ නන්දනී ගාල්ලගේ මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මීරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කම්මාරාමෝ හෝති බස්සාරාමෝ හෝති නිද්ධාරාමෝ හෝති ඝන සංඝනිකාරාමෝ හෝති සංසග්ගාරාමෝ හෝති ප්‍රපංචරාමෝ හෝති. සද්ධාවන්ත ගෞරවනීය විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, මේ වස්සාන සමයේ පින්නතුල සෝදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ අපි හැම දිනාටම, ඒ කියන්නේ බණ කියන මටත් බණ අහන ඔබටත් 100%ක්ම වැදගත් සූත්‍ර දේශනාවක්. මේක 99%ක් කියලා කියන්න බෑ.
100%ක්ම මේක අපි හැම දෙනාටම වටිනවා. වටින්නේ පින්නතුනේ අපි හැම දෙනාම මැරෙන නිසා. එහෙමනම් මේ සූත්‍ර දේශනාවෙන් උගන්වන්නේ සතුටින් මැරෙන විදිය. බද්ධිකා මරණ කියලා කියන්නේ පාලි භාෂාවෙන් බද්ධ කියලා කියන්නේ සොඳුරු. සොඳුරු මරණය පිළිබඳව වදාළ උතුම් දෙසුමක්. පින්නතුනේ අපේ ජීවිත ගත්තාම අපි හැම කෙනෙක්ම බොහෝම කෙටි කාලයක් ජීවත් වෙන්නේ. දැන් අපේ බෝසතාණන් වහන්සේ එක ජීවිතයක ඉපදුනා. උන්වහන්සේගේ නම අරක. මේ අරක ශාස්ත්‍රවරයා තමන්ගේ ශිෂ්‍යයන්ට නිතරම දෙන අවවාදයක් තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන අනුශාසනාව. දැන් උදේට ගුරුවරයා වඳින්න ගියාම ඕක කියනවා. හවසට වඳින්න ගියාමත් ඕකමයි කියන්නේ. ඉතින් ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේක ජීවිතයක. ඉතින් උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා අනන්ත මාහිමියන් වහන්සේට වදාරනවා ආනන්ද මම මේ බෝධි සම්භාර පුරන අවදී මෙන්න මේ විදිහේ ශාස්ත්‍රවරයෙක් තාපසයෙක් වෙලා ඉපදුනා. මට විශාල ශිෂ්‍ය පිරිසක් හිටියා. මගේ ශිෂ්‍යයන්ට මං උදේටත් හවසටත් දෙන එකම අවවාදය තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ. මේ අනුශාසනාව අහලා මගේ ශිෂ්‍යයෝ පංච අභිඥා අට සමාපatti උපදවලා තියෙනවා. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. මම මේ අනුශාසනාව කළේ. ඒ කියන්නේ ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන අනුශාසනාව කළේ මනුස්සයන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. එතකොට බලන්න මේ අනුශාසනාව කරලා තියෙන්නේ අවුරුදු 60000ක්. උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා වදාරනවා ආනන්ද එදාට වඩා අදටයි මේක ගැලපෙන්නේ. අද මිනිසුන්ට අවුරුදු 100ක්වත් ආයුෂ නැහැ. එහෙමනම් අදට මේ දේශනාව කොච්චර ගැලපෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ අප්‍රමාදයේ පිණිස පුදුම ගණනය කිරීමක් වදාරනවා. මහණෙනි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් එයාට හම්බෙනවා ඍතු 300ක්. ඒ දැන් වර්ෂයකට ඍතු 3ක් තියෙනව නේද? හේමන්ත, ගිම්හාන, වස්සාන. දැන් මේ වස්සාන ඍතුවේනේ වස් සමාදන් වෙන්නේ. ඒ වගේ මාස 4 ඍතු 3ක් තියෙනවා. දැන් ගිම්හාන ගත්තාම බක්, වෙසක්, පොසොන්, ඇසළ. ගිම්හාන ඍතුවට අපිට තේරෙන විදිහට කිව්වොත් අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. ඔන්න ඔය මාස 4 ගිම්හාන. වස්සාන කියලා කියන්නේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්. ඔන්න වස්සාන කාලේ. හේමන්ත කාලේ කිව්වේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු. ඔන්න හේමන්ත ඍතුව. එතකොට අවුරුද්දකට ඍතු 3ක් තියෙනකොට මිනිස්සෙක් අවුරුදු 100ක්ම හිටියොත් ඍතු කීයක් හම්බෙනවද? 300යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන මිනිස්සෙක් අවුරුදු 100ක්ම ජීවත් වුණොත් එයාට මාස කීයක් හම්බෙනවද? මාස 1200යි. හැබැයි අවුරුදු 100ක් මෙන්න අය අද නෑ නේද? ඉතින් එහෙමනම් අපි හිතමුකෝ පරමාවිස වින්දොත් ඕනනම් මාස 900ක් විතර හම්බෙයි. ඒකත් පරමාවිස වින්දොත්. එතකොට බලන්න මාස යන වේගය හොයන්න බෑනේ නේද? දැන් බලන්න 2020 ඉවර වුණා අපි දන්නෙත් නෑ. දැන් 2021ෙත් බලන්න. ඒකෙත් දැන් මාස 6-7ක් ගියා අපිට තේරුණෙත් නෑ. එතකොට බලන්න අපේ මොනතරම් සැලසුම් තිබුණත් පින්නතුනි මොන විදිහට ජීවත් වුණත් මාස 700ක් 800ක් තමයි ජීවත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙනෙක් අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් දවස් කීයක් ජීවත් වෙනවද? දවස් සාමාන්‍යයෙන් 36000ක් 30000ක් විතර නේද? දෙයියනේ දවස් 30000ක් කියන්නේ මොකද්ද? දැන් අද අපි මේ බණ අහලා ගෙවල් වලට ගිහිල්ලා මොන හරි කාලා බිලා නිදා ගන්නවා. හෙට උදේට නැගිටින්නේ අපි හැමෝම මරණයට කිට්ටු කරලා. දැන් අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම අර දැල් වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල් වෙනවා කියලා කියන්නේ ඒකේ අභාවයට යන එක නේද? ඒකේ විනාශය කරා තමයි යන්නේ.
අන්න ඒ වගේ තමයි පින්නතුනි මොහොතක් පාසාම අපේ මේ ජීවත් වීම මරණය කරා තමයි යන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපේ අප්‍රමාදයේ පිණිස මේ පුදුම ගණනය කිරීමක් කරන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා කෙනෙක් අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් යා කෑම වේල් කොච්චර වළඳනවද? සාමාන්‍යයෙන් අපි හිතමු දවසට බත් වේල් 2ක් කෑවයි කියලා. එතකොට මේ බත් වේල් කණ්ඩත් ඉතින් හැම පුංචිම කාලේ සාමාන්‍යයෙන් බත් කන්නේ නැහැ නේද? ලෙඩ වුණාම කන්නේත් නැහැ. ඊළඟට කෑම නැති වෙලා නොකන අවස්ථාත් තියෙනවා කාට වුණත්. ඊළඟට ඉතින් ඔය තරහ මරහ වෙලා හැම කන්නේත් නැති අවස්ථා තියෙනව නේද? ඉතින් එහෙම බලපුවාම ඇත්තටම කෑම වේල් මං හිතන්නේ 30-40000ක්වත් කන්නේ නැහැ. දැන් අපේ ප්‍රධානම දෙයක් නේ කෑම. කෑමයි ඇඳුමුයි තමයි අපේ ඉතින් ලොකු දෙයකට තියෙන්නේ. වෙන මොකුත් තියනවද නැහැ? එතකොට බලන්න පින්නතොනි සාමාන්‍යයෙන් කෑම වේල් 2ක් කෑවොත් කෑම වේල් ඕන නම් 70000ක් විතර කයි. ඒකත් අර කීපු අවස්ථාවල දැන් පුංචි කාලේ කිරි බොන්නේ ඉතින් වයසට ගියාම කන්න බෑ. ඉතින් ඔය කීපු අවස්ථාවත් බලනකොට කෑම වේල් 30-40000ක් තමයි කනවා ඇත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තරම්ම බොහෝම කෙටි කාලයක් අපි ජීවත් වෙන්නේ. එහෙනම් අපි හැමෝම දන්නවා කවදා හරි කොතන හරි කොහොම හරි අපි මරණයටපත් වෙනවා කියන එක අපි දන්නවා. ඉතින් එහෙමනම් ඒ වගේ මරණයකට සූදානම් වන අපට අද මේ කියලා දෙන සූත්‍රය ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවා. සතුටින් මැරුණොත් තමයි හොඳ තැනක උපදින්නවත් පුළුවන්. සුගතියක්වත් අපේක්ෂා කරන්න බෑ දුකෙන් මැරිච්ච කෙනෙකුට. ආසාවෙන් බැඳීමෙන් ගැටීමෙන් අන්තිම හුස්ම ගිය කෙනෙකුට ඒ ටිකවත් අපේක්ෂා කරන්න බෑ. එහෙනම් අද මම කියලා දෙන්නේ මේ මාර්ගඵල ලබන විදිහ නෙවෙයි. හැබැයි ඉතින් මාර්ගඵල වලටත් මේක උපකාර වෙනවා. අද කියලා දෙන්නේ සතුටෙන් මැරෙන විදිහ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගේ කමඨහන් ලබාගෙන කමඨහන් කියලා කියන්නේ භාවනා කරන්න අරමුණක්. භාවනා කරන්න අරමුණක් ලබාගෙන මේ භික්ෂුන් වහන්සේලා ඈත වනයේකට ගියා භාවනා කරන්න. භාවනා කළා බොහෝම උනන්දුවෙන් භාවනා කළා. නමුත් ප්‍රතිඵල නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ? හිස් අතින්ම ජේතවනාරාමයට ආවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා බොහොම සද්ධාවෙන් මහාන වෙච්ච අය. නමුත් මේ අයට කොහොම හරි මේ චතුසත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. ඒකටත් ඉතින් පාරමී ශක්තියක් තියෙන්න ඕන. සරියුත් මහරහතන් වහන්සේ දැක්ක මේ හාමුදුරුවෝ බොහොම දුකෙන් ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා එක් කරගෙන ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලාට කියන ඇවැත්නි මම අද ඔබ වහන්සේලාට ධර්මයක් දේශනා කරන්න. හැබැයි මම මේ ධර්මයේ දේශනා කරන්නේ මාර්ගඵල ලබන්න හැම නෙවෙයි. සතුටෙන් මැරෙන විදිහයි මම කියලා දෙන්නේ. ඉතින් මේක මාර්ගඵල ලබන්න හේතු වෙන්නේ නැහැ කිව්වට මේ කාරණා හේතුත් වෙනවා. මොකද පින්නතුනි මේ කාරණා සම්පූර්ණ වුණොත් අපට අපේ ගමන යන්න බොහෝම පහසුයි. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ වචනයක් පාවිච්චි කරේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙනවත් මේ ස්වාමීන් වහන්සේලාට මගඵල ලබන්න බැරි වුණා නම් සරියුත් මහරහතන් වහන්සේට ඒ වැඩේ කරන්න පුළුවන්ද? බෑ. දැන් සමහර අවස්ථාවල තියෙනවා සරියුත් මහරහතන් වහන්සේට සත්‍ය අවබෝධ කරලා දෙන්න බැරි වුණාම සමහර අයට බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් එනවා. සරියුත් මහරහතන් වහන්සේ කවස්තාවක තරුණ පුතෙක් පැවිදි කළා. බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච මේ තරුණයාට සරියුත් මහරහතන් වහන්සේ කමඨහනක් හැටියට දුන්නේ අසුබ කර්මස්ථානය. මාස 4ක් එක දිගටම මේ ස්වාමීන් වහන්සේ මේක පුරුදු කළා. නමුත් ප්‍රතිඵල නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට සරියුත් මහරහතන් වහන්සේ මේ නවක ස්වාමීන් වහන්සේ එක්කන් ආවා. එක්කන් ආවම බුදුරජාණන් වහන්සේ කිව්වා හොඳයි ඔය ගෝලයා නවත්තලා යන්නකෝ කියලා. තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරිහත්ත ඥාණයෙන් බලලා
ආසයානුසේ ඥාණයෙන් බලලා තමයි බණ කියන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙච්ච ස්වභාවය බලලා ආසය අනුසය හැංගිලා තියෙන කෙලෙස් ඒ සියලු කෙලෙස් බලලා තමයි බණ කියන්නේ. ඉතින් උන්වහන්සේ දැක්ක මේ නවක ස්වාමීන් වහන්සේට දෙන්න ඕනේ කර්මස්ථානේ. උන්වහන්සේ රතු පාට නෙළුම් මලක් මැව්වා. රතු පාට නෙළුම් මලක් මවලා මේ ස්වාමීන් වහන්සේට කිව්වා මේක දිහා බලාගෙන ඉන්න කියලා. ඔච්චරයි කර්මස්ථානේ. ඉතින් මේ හාමුදුරුවෝ මේක දිහා බලාගෙන ඉන්නකොට පීත කසිනේ වැඩුණා. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ස්වාමීන් වහන්සේ ආත්ම භාව 500ක් එක දිගටම රන් වැඩ කරන කෙනෙක්. අර රත්තරන් උණු කරනවනේ කෝවේ දාලා. ඉතින් ඒ අරමුණ හොඳට හිතේ තිබුණා. ඉතින් ඒකම බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් කරලා මේ ස්වාමීන් වහන්සේට කසිනේ වැඩුණා ධ්‍යාන ඉපදෙව්වා. ඒකම පාදක කරගෙන විපස්සනා වඩලා උන්වහන්සේ මහා රහත් භාවයට පත් වුණා. දැන් බලන්න සාමාන්‍ය පැයක් දෙකක් යන්න ඇත්තේ. නමුත් සරියුත් මහ රහතන් වහන්සේට මේ වැඩේ කරන්න පුළුවන් උනේ නැහැ. එහෙමනම් සරියුත් මහ රහතන් වහන්සේ මෙතනදී ඒකයි පාවිච්චි කරේ මම මේ මගඵල ලබන්න බණ කියනව නෙවෙයි. මම මේ සතුටෙන් මැරෙන විදිහයි ඔබ වහන්සේට කියලා දෙන්නේ. ඉතින් ඒ වෙලාවෙ පින්නතුනේ මේ භික්ෂුන් වහන්සේලා බොහෝම සතුටින් මේ දේශනාව අහන්න වාඩි වුණා. සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා එවත්නි සතුටෙන් මැරෙන්න නම් ඔබ වහන්සේලා කරුණු 6ක් පුරුදු කරන්න ඕන. ඒ කරුණු 6 තමයි කම්මාරාමෝ හෝති. කම්මාරාමය කියලා කියන්නේ මොකක්ද? වැඩවලින් අයින් වෙන්න ඕන. දැන් මේගොල්ලොත් බලයි හරි වැඩක් මේක. කොහොමද වැඩවලින් අයින් වෙන්නේ කියලා. හැබැයි සතුටෙන් මැරෙන්න නම් වැඩවලින් අයින් වෙන්න ඕන. අපි දැන් මේක ටිකක් කල්පනා කරලා බලමු. ඇයි අපි වැඩ කරන්නේ? පින්නතුනේ අපි වැඩ කරන්නේ ජීවත් වෙන්න. දැන් මොකක් හරි රැකියාවක් කරන්න එපා. ඊළඟට අපි වැඩ කරන්නේ ඇයි? ඊළඟට අපි වැඩ කරනවා කවුරු හරි කිව්වොත් අනේ මෙන්න මේක කරලා දෙන්න කියලා කිව්වොත් අපි උපකාරයක් හැටියට වැඩ කරලා දෙනවා. ඊළඟට අපි වැඩ කරන්නේ මොකටද? ඊළඟට අපි වැඩ කරනවා වැඩ පිනිස වැඩ කරනවා. වැඩ පිනිස වැඩ කරනවා කියන්නේ නිකන් ඉන්න බෑ. වත්තට ගියොත් වත්ත කුරුටු ගන්නවා, වැට ළඟ සුද්ධ කරනවා නේද? කුස්සියට ගියොත් මුළු තැන්ගේ එහෙම අත ගන්න වැඩක් නැහැ, වැඩක් නැතුව ඉන්න බෑ. එහෙමනම් පින්නතුනි මෙතන කියන්නේ අපි වැඩ කරන්න ඕන. හැබැයි අපේ ජීවිතයේ සැලැස්මකට අනුව අපි ගෙනියන්න ඕන. සැලැස්මකට අනුව ගෙනියන්න ඕන කියලා කියන්නේ දැන් බලන්න සමහර අය ඉන්නවා අවුරුදු 80 90 ගිහිල්ලත් ව්‍යාපෘති. එකක් ඉවර වෙනකොට එකක්. දැන් බලන්න වයෝවෘද්ධයි ඉන්නවනේ සමහරු වැඩ කෝටියක් ඔළුවේ දාගෙන. එහෙම අයට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්ද? සන්තෝෂයෙන් මැරෙන්න බෑ. දැන් බලන්න සමහර අම්මලා කියන්නේ අපිට ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ මට නම් දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. මට මේ එකම ප්‍රශ්නයයි තියෙන්නේ මගේ මේ පොඩි පුතා. මෙයා විවාහ කරලා දුන්නොත් මට සතුටෙන් මැරෙන්න පුළුවන් කියන. අර බලන්න වැඩ අයින් වුණොත් තමයි සතුටෙන් මැරෙන්න පුළුවන්. එහෙමනම් මෙතන මේ කියන්නේ දෛනිකව කරන මූණ සෝදන එක, ඇඳුම් සෝද ගන්න එක, ගේ පිරිසුදු කරන එක, කෑම උයා ගන්න එක කරන්න එපා කියලා නෙවෙයි. හිතට බරක් තියෙන කෙලවරක් නැති වැඩවලින් අපි අයින් වෙන්න ඕන. ඒකනේ අපිට විශ්‍රාම සුවයක් තියෙන්නේ. ඒ විශ්‍රාම සුවය අපි විඳින්න ඕන. මොකද මේ ජීවිතේ අපි සැලැස්මකට ගෙනිච්ච නැත්තම් හොඳටම වයසට ගිහිල්ලත් වැඩ කරන්න ගත්තොත් නම් පින්නතුනි සතුටෙන් මැරෙන්න බෑ. මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. තරුණ කාලයේම හොඳ අදිෂ්ඨානශීලීව මම මෙන්න මේ වෙනකොට වැඩ නවත්තලා බොහොම නිදහසේ මගේ ජීවිතය ගෙවනවා කියලා කවුරුත් අදිෂ්ඨාන කරගන්න ඕන. දැන් බලන්න එදා මේ දේශනාව සරියුත් මහරහතන් වහන්සේ කළේ භික්ෂුන් වහන්සේලාට. හැබැයි මම දන්නවා අද මම මේ බණ කියන්නේ ගිහියන්ට කියලා. හැබැයි ගිහි පැවිදි දෙපක්ෂයම ඉතින් මරණයටපත් වෙනවනේ නේද? විශේෂයෙන් පැවිද්ද ගණක් කියන්න ඕනේ. පැවිද්දෙක් වුණත් මේ වැඩවලටම ඇබ්බැහි වුණොත් අපවත් වෙනකම් පින්නතුනේ මේක ඕන. ඒක තමයි හැටි. සිමින්ති ගල් ඕන වෙනවමයි. එහෙම තියෙනව නේද? ඒ නිසා පැවිද්දෙක් වුණත් දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයක් ගොඩනවගෙනවා කියලා කියන්නේ ඒක හරි විශාල පිනක්.
මොකද බොහෝ දෙනාට කුසල රැස් කරගන්න අවස්ථාව ලැබෙනවා. හැමෝම ඇවිල්ලා බණ අහනවා, භාවනා කරනවා, කුසල් සිත් ඇති කරගන්න එක ලොකු දෙයක්. හැබැයි ඕකට ඇබ්බැහි වුණොත් වැඩේ වර්ධිනවා. ඇබ්බැහි වුණොත් මේකත් ඇත්තටම ඇබ්බැහියක්. මේ වැඩ කරනවා කියන එක ඇත්තටම ඇබ්බැහියක්. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමක් වුණත් ඒ ක්‍රමානුකූලව යම්කිසි කාලයක වැඩ නවත්තලා පින්නතුනි ඒ තමන්ගේ ජීවිතේ නැත්තම් මහානකම සාර්ථක කරගන්න වැඩ කරන්නට ඕන. ඉතින් අපි දෙපක්ෂයටම මේක වටිනවා. දැන් බලන්න අපේ ශරීරය යන්ත්‍රයක් නම් අපේ ශරීර කූඩුව යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රයේ යාන්ත්‍රණය හොයන්න නම් මේ මැෂින් එක නවත්තන්න එපේ. සාමාන්‍යයෙන් දුවන මැෂින් එකක යාන්ත්‍රණය හොයන්න පුළුවන්ද? බෑ. එහෙමනම් මැෂින් එක නවත්තන්න ඕන. ඒ වගේ තමයි අපිට මේ කය පිළිබඳව අවබෝධ කර ගන්නවා නම් මේ දුවන කය නවත්තලා ඉන්න ඕනේ යථාර්ථයට යන්න. ඒ නිසා පින්වත් හැම කෙනෙක් මේක තේරුම් ගන්න සතුටෙන් මැරෙන්න නම් වැඩවලින් අයින් වෙන්න ඕනේ, ජීවිතේ සැලැස්මකට ගෙනියන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ බස්සාරාමෝ හෝති. ඔන්න සතුටෙන් මැරෙන්න නම් දෙවෙනි කාරණේ තමයි කතාව අඩු කරන්න ඕන. කතාව කියලා කියන්නේ මේක ඇබ්බැහියක්. දැන් අපි බයිනවනේ කුඩු බොන මිනිහට බයිනවා මේ කුඩු වලට ඇබ්බැහි වෙලා කියලා. මත් වතුර බොන මිනිහට බයිනවා මේ මතට ඇබ්බැහි වෙලා කියලා. හැබැයි මට නම් හිතෙන්නේ පින්නතුනි මේ කතාවට තියෙන ඇබ්බැහියත් ඒ වගේම එකක් තමයි. සමහරුන්ට බලන්නකො කතාව නැත්තම් ඉන්න බෑනේ. දැන් මම දන්න මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්මයා ওই ගමකින් ඇවිල්ලා ඉතින් අත බොහොම හොඳට දියුණු වෙලා මේ කොළඹ පරිසරේ ජීවත් වෙනවා. ඒ මහත්මයාගේ අම්මා නැති වුණා ළඟදී ඉතින් තාත්තා එක්ක කරගෙන ආවා කොළඹට. විශේෂ හොඳ කාමරයක් හදලා ඊළඟට ওই බෞද්ධ ආනාලිකාව එහෙම අහන්න සලස්සලා ඉතින් හැම සති අන්තයකම විහාරයකට එක්කන් යනවා දානමාන ආදි දෙනවා තාත්තට වෙනම සේවකයෙක් තියලා හැමදේම කරා. නමුත් මේ තාත්තා ඉන්න බෑ කියනවා. දවසක් මේ තාත්තා එව්වා මට මේ පුතා මේ කතාව කියලා. ඉතින් මම ටිකක් කතා කරගෙන ඉන්න මම මොකද තාත්තා ඉතින් මෙහෙ හොඳයිද? අනේ නෑ මට මෙහෙ හොඳ නෑ. මං ඔයයි මොකද මෙහෙ නෑ අපේ පුතා හොඳට සලකනවා. මාව පන්සල් අරන් යනවා ඒවා ඔක්කොම තියෙනවා. මං එහෙනම් මොකද ගමේ යන්න හදන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මං කතා කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක කතා නොකර ඉන්නකොට මට මේ කිසි දෙයකින් වැඩක් නෑ. බලන්න ඇබ්බැහි වෙලා තියෙන තරම්. අච්චර පින් කරගන්න අවස්ථාව තමන්ගේ එකම දරුවා ළඟ ඉන්න බෑ අර කතාවට තියෙන ඇබ්බැහිය නිසා. එහෙමනම් පින්නතුනි මේ කතාව කියන එක ටිකක් අඩු කරන්න ඕන. මේකෙන් කියන්නේ මේ කතා නොකර ඉන්න කියන එක නෙවෙයි. හැබැයි සමහරු පින්නතුනි තොරතෝන්තියක් නැතුව කතා. එහෙම කතා කරන අයට පින්නතුනි සමාජයෙන් කිසි ගෞරවයකුත් නැහැ. ඕන්න ඔයාට අහු වෙන්න එපා තැනකට ගියත් කියන්නේ අන්න කෝච්චියට අහුණා වගේ. ඔයගේ වචන අහන්න ලැබෙන්නේ ඔය කතාව වැඩි වුණා. ඊළඟට බලන්නකො සාමාන්‍ය ජීවිතයේ වුණත් අපිට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? කට නිසා. කට පාලනය කරගෙන ඉන්න පුළුවන් නම් ප්‍රශ්න හරිය අඩුයි. වචනයෙන්ම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ දිව ඇට නැති දිව උපමා කරේ මොකකටද? ඇට නැති දිව උපමා කරේ පින්නතුනි හරියට කෙටේරියක් වගේ කිව්වා. බලන්න කෙටේරිය කියනකොට අපිට බයක් හිතෙනව නේද? දිව උපමා කරේ කෙටේරියක් හැටියට. ඒ තරම්ම භයානකයි මේ වචන. ඉතින් එහෙමනම් පින්වත් හැමදෙනාම මේක තේරුම් ගන්න අපට අත්දැකීම් තියෙනවා. ওই කතාවට ඇබ්බැහි වෙච්ච අය පින්නතුනි පණ ඇදෑද වුණත් කතා කරන්න කැමති. ඒ පිරිච්චියන් එහෙම ගියාම සමහර හොඳටම අන්තිම මොහොතේ කතා කරනවා. ඉතින් අයගේ ළමයි කියනවා අනේ ස්වාමීන් වහන්සේ තාත්තා හරි කැමති කතා කරන්න ඒකයි ඔය කතා කරන්නේ අර බලන්න. ඉතින් මේක පින්නතුනි මහා අත්බැහියක්. එහෙනම් මේක ටිකක් පාලනය කරගන්න ඕන. දැන් අපි කතා කරොත් කතා කරන්නේ මොනවද අපි සාමාන්‍යයෙන්? අපි කතා කරන්නේම දෙතිස් කතාවනේ නේද? එක්ක ආණ්ඩුව ගැන, නැත්තම් හොරු ගැන, දූෂකයෝ ගැන, යුද්ධ ගැන, නළු නිළියෝ ගැන, ආහාර ගැන. ඔය මොනවා හරි දෙයක් කතා කරන්නේ නේද? ඒ කතා 32ක් තියෙනවා. ඒ කතා 32 කරන්න එපා කියන. දැන් බලන්න අපිත් මේ ජීවිතේ කතා කරපු දේවල් වලින් අපිට කීයද ඒ කතාවෙන්
අප්‍රයෝජනයක් වෙලා තියෙනවා. ඔහේ කතා කරනවා. එක්කෝ ඒ කතාවෙන් ඇලීමක් ඇති වෙනවා නැත්නම් ගැටීමක් ඇති වෙනවා. නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් එහෙමනම් බලන්න අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙනවා නම් පින්නතුනේ හිතටත් හොඳයි. දැන් උන තැනකට ගිහිල්ලා උන කතා කරනවා. ඔහේ කෙලවරක් නැහැ. පස්සේ Tamanට සැකයි මොනවා කියුණාද මොකද්ද උනේ නේද? හැබැයි දැන් Taman නිශ්ශබ්දව හිටියා නම් ඒ ගැටලු මුකුත් නැහැ. අතන ඉන්න පිරිසත් බොහොම අවධානය යොමු වෙනවා. මෙයා බොහොම හොඳයි. ආවට ගියාට කතා කරන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනේ කතාව ටිකක් පාලනය කරගන්න ඕන. මේක අත්‍යවශ්‍ය දෙයක්. එහෙමනම් අපිට කතා කරන්න ඕන නම් තියෙනවා කතා කරන්න ඕන දේවල්. ඒවට කියන දස කතා කියලා. කතා 10ක් තියෙනවා. මේ අය පහත් කරන්න කියනව නෙවෙයි. ඇත්තටම ඉතින් සාමාන්‍ය පුතත්ජන ලෝකේව කතා කරන්නේ නැහැ. අල්පේච්ඡතාවය ගැන කතා කරනවද අපි නැහැනේ. ඔන්න කතා කරන්න ඕන දේවල්. සන්තුට්ටි කතා. පවිවේක කතා. අසංසග්ග කතා. විරියාරම්භ කතා. සීල කතා. සමාධි කතා. පඤ්ඤා කතා. විමුක්ති කතා. විමුක්ති ඥාන දර්ශන කතා. ඔන්න කතා. දැන් අපි කතා කරනවද අල්පේච්ඡතාවය ගැන? නෑනේ නේද? ඒක තමයි. සැහැල්ලු පැවැත්ම ගැන කතා කරන්නේ අල්පේච්ඡය කියනට ආවක හාමුදුරුවරුන්ටනේ තියෙන්නේ කියනවා. නෑ ඔය අත්යන්ට උනත් අල්පේච්ඡකම හොඳයි. දැන් බලන්නකෝ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්. අපිට ඇඳුම් 20ක් තියෙනවා නම් ඇඳුම් 10කට අඩු කරලා බලන්නකෝ සැනසෙල්ලක් නැද්ද කියලා. ඒකාන්තයෙන් සැනසෙල්ලක්. තමන්ගේ ගෙදරක උනත් පින්නතුනේ හම්බෙන බඩුව කොහොම ගොඩ ගහගෙන ඉන්නකොට පුදුම කරදරයක්. මුළු තැන්ගේ උනත් ওই ගොඩ කෝප්ප පිකන් ගොඩ ගහගෙන ඉන්නකොට කරදරයක් නෙවෙයිද? අවශ්‍ය ප්‍රමාණයට තියාගන්න බලන්න පුදුම සැනසෙල්ලක් තියෙනවා. එහෙමනම් මේ අල්පේච්ඡකම අපි කාටත් හොඳයි. ඉතින් මේවා ගැන කතා කරනකොට අපි මේ පැත්තට ඇදිලා යනවා. දැන් හිතන්න අපි දුරකථනයෙන් කාත් එක්ක හරි ওই රාගනිශ්චිත දෙයක් කතා කරනවා. කාමයේ ගැන කතා කරනවා. දන්නේම නැතුව අපේ හිතත් කාමයේ පැත්තට ඇදිලා යනවා. අපි තරහෙන් කාත් එක්ක හරි ද්වේෂයෙන් හැමදාම කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. දන්නේම නැතුව අපේ හිත තන්නේ කරම ද්වේෂබරිත හිතක්. ඒ වගේ තමයි පින්නතුනේ අපි අල්පේච්ඡතාවයේ පිළිබඳව. අහවල් හාමුදුරු මෙහෙම අල්පේච්ඡයි, අරයා මෙහෙම අල්පේච්ඡයි. අල්පේච්ඡතාවය ගැන කතා කරනකොට අපි මේ පැත්තට කැපිලා යන්නේ නැද්ද? අනිවාර්යෙන් අපි මේ පැත්තට හැරෙනවා. ඒකයි අපිට කතා කරන්න කියලා තියෙන්නේ. ඊළඟට සන්තුට්ටි කතා. සන්තුට්ටිය කියන්නේ අපේ ලංකාවේ අයට මේක ටිකක් හරි අඩුයි. සන්තුට්ටිය කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කතාව. ඒක අපිට තියෙනවද? ඒක අපිට හරි අඩුයි. බලන්න පින්නතුනේ අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න නේද? අපේ අයට සතුටක් තියෙනවද මැරෙනකන්? ඉගෙන ගන්න සතුටෙන් ඉන්න, විභාග පාස් කරන්නේ සතුටෙන් ඉන්න, ඉඩම් ගන්න, ගෙවල් හදන්නේ, වාහන ගන්න, කසාද බඳින්නේ, ළමයි හදන්නේ, හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න හිතාගෙන. හැබැයි මැරෙනකන් සතුටක් නැහැ. ඇයි ඒ? ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න දන්නේ. මේ සමහර වෙලාවට පින්නතුනේ ඕක මේ බටහිර මිනිසුන්ට තියෙනවා. අපේ අයට නෑ ඒක. මේ ධර්මයේ ලැබිච්ච අය. මට සමහර වෙලාවට හිතෙනවා මේ අපේ අය මේ පංචකාමයේවත් විඳින්න දන්නේ හරියට. මං කියන්නේ පංචකාමයේ විඳින එක අගය කරනව නෙවෙයි. ඒකවත් දන්නේ හැම වෙලේම පින්නතුනේ බරක් දරාගෙන තමයි ඉන්න ඕනේ. එහෙම නෑ සාමාන්‍ය බටහිර මිනිස්සු. මං ඒ අයගේ ඔක්කොම අගය කරනව නෙවෙයි. නමුත් පින්නතුනේ කිසිම සැහැල්ලුවක් නෑ. එහෙමනම් ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න අපට පුළුවන් නම් හැමදාම සතුටෙන් ඉන්න පුළුවන්. දැන් බලන්න Tamanට ගෙයක් තියෙනවා නම් ඒ ගේ ලොකුවට හදාගත්තට කමක් නැහැ. හැබැයි ඒ ගෙදරින් සතුටු වෙලා තව ගෙයක් ඉතින් තව එක ලොකු කරාට කමක් නැහැ. අපේ අයට එහෙම නෙවෙයි. අපිට ගෙයක් තියෙනවා. එහා ගෙදර ගැනමයි පේන්නේ. ඊළඟට පින්නතුනේ අපට වාහනයක් තියෙනවා. නමුත් ඒ වාහනේ යන ගමන් වෙන වාහනයක වටිනාකම තමයි අර හිතේ 1000 කෙලස් 1000. දැන් කොච්චර ඇඳුම් තියෙනවා අල්මාරිය පුරවලා. නමුත් කවුරු හරි ඇඳගෙන ගියොත් ඒක තමයි වටින්නේ. ඉතින් මොකක් හරි දෙයකට අවශ්‍ය වුණාම ඉල්ලගෙන තමයි ඇඳගෙන යන්නේ. එයි අර තෘප්තියක් නැහැ. සන්තුෂ්ටිය නැහැ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න දන්නේ. දැන් බලන්න පැවිද්දෙකුට වුණත් මේ මහානකම කරගන්න ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕන. ලැබෙන පිණ්ඩපාතයකින්, ලැබෙන සිවුරකින්, ලැබෙන සේනාසනයකින් සතුටු වෙන්නේ නැති භික්ෂුවට කොහොමද මහානකම කරන්න යන්නේ? හැමදාම අනේ මට මේක නෑ, අපිට දායකයෝ නෑ, අපිට පන්සල් නෑ. එහෙම හිතා ඉන්න ගියොත් මහානකම මේක පින්නතුනේ මේ මහානකම කියන එක
නෑ කියාගෙන බෑ කියාගෙන අනේ අපොයි කියාගෙන කේන්දිරි ගාගෙන කරගෙන යන එකක් නෙමෙයි. බොහොම සැහැල්ලුවෙන් බොහොම රිලැක්ස් එකේ සැහැල්ලුවෙන් යන ගමනක්. ඉතින් මේ ගමනත් අරක නෑ මේක නෑ කියාගෙන යන්න පුරුදු වුණොත් මහානකම සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ඇත්තන්ගේ ජීවිතය. ඒ නිසා මේවා අපි හොඳට හිතට ගන්න ඕන. එහෙමනම් සන්තුෂ්ටිය ගැන අපි කතා කරන්න ඕන. ඊළඟට විවේකයේ ගැන කතා කරන්න ඕන. ඊළඟට පින්නතුනි සීලය ගැන කතා කරන්න ඕන. අපි සීලය ගැන කතා කරන්නේ නැහැ. සමාධිය ගැන කතා කරන්න ඕන. ප්‍රඥාව ගැන කතා කරන්න ඕන. ඊළඟට වීරිය ගැන කතා කරන්න ඕන. නිවන ගැන කතා කරන්න ඕන. දැන් අපි නිවන ගැන කතා කරනවද? නිවන් සැප ලැබේවා කෙනෙකුට සාදු කියනවා. හැබැයි නිවන මොකක්ද කියලා අහුවොත් කියා ගන්න බෑ. නේද? එහෙමනම් ඒවා පිළිබඳව අපි අධ්‍යයනය කළා නැහැ. දැන් අපි හිතමු දැන් ධර්මයේ දන්නේම නැති කෙනෙක් ඉන්නවා, බටහිර යාළුවෙක් ඉන්නවා. එයා අහනවා මොකක්ද ඔයගොල්ලෝගේ ධර්මයේ අවසාන නිවන? මොකක්ද නිවන කියලා කිව්වොත් ආමේ චතුරාර්ය සත්‍ය අවබෝධය කිව්වොත් තේරෙනවද? නෑනේ. එහෙමනම් ඒක අපි තේරෙන විදිහට කියන්න ඉගෙන ගන්න ඕනේ. අපිට කියන්න පුළුවන් මෙහෙම නිවීමාර්ථයෙන් නිවන කියලා කියනවා. මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. කොහෙත් ගිනි ගන්නවා. දිව්‍ය ලෝකෙ ගිනි ගන්නවා. බ්‍රහ්ම ලෝකෙ ගිනි ගන්නවා. හැම තැනම ගිනි ගන්නවා. අපාය මනුලොව ගිනි ජාලා 11කින් ගිනි ගන්නවා. මොනවද ඒ ගිනි ජාලා 11? ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න. ඊළඟට රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න. මෙන්න මේ ගිනි ජාලාවලින් මේ ලෝකේ හැම තැනම පත්තු වෙනවා, ගිනි ගන්නවා. ඒ ගිනි ගැනීම නැති එකම තැන තමයි නිවන කිව්වොත් එයාට පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනේ මෙන්න මේ විදිහට ගොඩාක් අර්ථ තියෙනවා. දැන් ඉතින් මම මේ එකක් නිකන් මතක් කළේ. එහෙමනම් ඔන්න කතා කරන්න ඕන දේවල්. ඕවා කතා කරනකොට කවදාවත් ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. කුසල් සිතින්ම ඕවා කතා කරන්න පුළුවන්. එහෙමනම් දෙවනුව පින්නතුල මතක තියාගන්න ඕන සතුටෙන් මැරෙන්න නම් මොකද්ද පාලනය කරන්න ඕනේ? වචනය, කතාව. තුන්වෙනි එක නිද්ධාරාමෝ හෝති. නින්ද කියන එක අපිට අවශ්‍යයි. හැබැයි ඉතින් උදේටත් නිදිනවා, දවල්ටත් නිදිනවා, රැයටත් නිදිනවා, ඌරෝ වගේ, හරක් වගේ, සුනකයෝ වගේ. එහෙම පුරුදු වුණොත් නම් පින්නතුණි සතුටෙන් මැරෙන්න බෑ කියනවා. එහෙමනම් මේ නින්ද කියලා කියන්නේ හොඳට හිතලා බලන්න ධර්මයේ කියන්නේ කාලේ කාදැමීමක්. හිස් කාලයක්. දැන් අපි නිදාගත්ත වෙලාවට කරන වැඩක් තියනවද? නෑනේ නේද? නිදාගත්තම ඇත්තටම මැරුණා වගේ. එතකොට දැන් අපි පැය 7ක් නම් 8ක් නම් ඒකේ හැම නිකන් අර මරණයට කිට්ටු කරලා දානව නේද? එහෙමනම් අපි ටිකක් දීර්ඝායුෂ ලබන්න ඕන නම් දැන් මේ නිදාගන්න එක අඩු කරලා ඒ ගෙවෙන කාලේ නොගෙවෙන ශක්තියක් ඇති කරගන්න ඕන. එහෙමනම් පින්නතුනේ මේ නිନ୍ଦ කියන එක නම් හරීම අනර්ථකර දෙයක්. නිදා ගන්න ඕන. හැබැයි ඔය ඇබ්බැහිය හොඳ නැහැ. මේ හැම දෙයකම තියෙන ඇබ්බැහිය. වැඩ කරන්න තියෙන ඇබ්බැහිය, කතාවට තියෙන ඇබ්බැහිය, දැන් නින්දට තියෙන ඇබ්බැහිය. සමහරුන්ට ඉතින් නිදා ගන්න තියෙන ඊට වඩා දෙයක් නැහැ. හැබැයි ඒක හරි අපරාධයක්. මොකද නිදා ගන්නකොට සින්තුනේ පහළ වෙන්නේ ওই බවංග සිත්නේ. ඒවා ඉතින් කුසලුත් නැහැ, අකුසලුත් නැහැ. ගොඩාක් ත්‍රිසංගත සත්තුන්ට පහළ වෙන සිත්. අපරාධනේ මේ මනුස්ස ජීවිතයක් ලැබලා බුද්ධ ශාසනයක් ලැබිලා කුසල් කරගන්න මෙච්චර අවස්ථාවක් ලැබිලා තියෙද්දි අපි ඒව නහත්ති කරගන්න. එහෙමනම් දැන් අපි ගොඩාක් අයගෙන් අහනවනේ භාවනා හැම කරනවාද කියලා. අනේ හාමුදුරුවනේ මොන භාවනාවද? භාවනා කියා මේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා කියන්නේ මිනිස්සු. එතකොට හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. දැන් මොකද අපි ඉපදිච්ච දවසේ ඉඳලා ඇදුම රෝගීන් වගේ හුස්ම ගත්තට අපි හුස්ම ගත්තද කියලාවත් අපි දන්නේ නැහැ නේද? ටිකක් භාවනාවට හුරු වෙලා ඉන්නකොට තමයි තේරෙන්නේ මම මේ හුස්ම ගන්නවා කියලා. ඉතින් එහෙමනම් හුස්ම ගන්න අවස්ථාව හදා ගැනීම තමයි භාවනාව. එතකොට දැන් කෙනෙකුට කාලේ නැහැ කියලා කියනවනේ. කාලේ හදා ගන්න පුළුවන්. අපි හිතමු රෑ 10ට නිදා ගන්න. නිින්ද පහු කරනවා 11 වෙනකන් ඒ පැය තියාගන්න භාවනාවට. ඊළඟට උදේ අවදි වෙන්නේ 6ට නම් 5ට අවදි වෙලා පැයක් තියෙනතර භාවනා කරන්න. අවශ්‍යතාවයේ තියෙනවා නම් කාලේ හදාගන්න පුළුවන්. එහෙනම් සතුටෙන් මැරෙන්න නම් නින්දට තියෙන ඇබ්බැහි අඩු කරන්න ඕන.
හතරවෙනි එක. ඝන සංගනිකාරාමෝ හෝති. ඝන සංගනිකාව කියන්නේ මොකක්ද? අර කුරුළු රෑන වගේ කීචි බීච් ගියක එකටම ඉන්න තියෙන කැමැත්ත. ඒකත් අපේ අයට තියෙනව නේද? අම්මයි තාත්තයි දුවයි පුතයි බෑනයි ජේලි මුණුබුරු මිනිබිරියෝ තව ඥාතීන් එකටම ඉන්න තමයි කැමැත්ත. අපේ අයගේ එහෙම තියෙනවා කැමැත්තක් ඇබ්බැහියක්. හැබැයි හොඳට මතක තියාගන්න අපි තනියෙන්ම තමයි ආවේ තනියෙන්ම තමයි යන්න වෙන්නේ. ඉතින් මේ තැඹිලි වල්ල වගේ ඉඳලා පින්නතුනි තනියෙන් යන්න වුණාම කොහොමද? ඕනම දෙයක් එකපාර අතහරිනවට වඩා ක්‍රමානුකූලව අතහරින එක ලේසි නේද? ඉතින් එහෙනම් දැන් ජීවත් වෙලා ඉන්න කාලේ ටිකක් හුදකලාව හුරු වෙන්න ඕන. අර ධර්මයේ සඳහන් වන්නේ අර පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ අර එකාඟක් තියෙන සතෙක් කෙනෙක් කඟ එනා නේද? අන්න ඒ සතාට. අන්න ඒ වගේ හුදකලා වෙන්න පුරුදු වෙන්න කියනවා. දැන් අපේ අයට ඒක හුරු නෑනේ. අපේ අයට හුරු නෑ. දැන් ගෙදර කට්ටිය ඔක්කොම එළියට ගියොත් ඔන්න කම්මැලි. යන්නේ කොහෙටද? දුරකථන ළඟට. ගිහලා යාළුවෙකුට කෝල්ලයක් ගන්නවා. අනේ ඔක්කොම කට්ටිය නෑ පාළුයි. ඒකයි මම කතා කරේ. අර බලන්න හුදකලාව හුරු වෙලා නෑ. පින්නතුනි යථාර්ථය අවබෝධ කරගන්න නම් හුදකලාව අත්‍යවශ්‍යයි. දැන් බලන්නකො හැම දේශනාවකම තියෙන අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා යථාර්ථය අවබෝධ කරගන්න නම් ආරණ්‍යයකට යන්න. නැත්තම් ගහක් මුලට යන්න කවුරුත් නැති තැනකට. ශුඤ්ඤාගාරයක් බවට තමන් ඉන්න කාමරේ හරි ගෙදර හරි විවේක ස්ථානයක් බවට පත් කරගන්න. විවේකයේ නැත්තම් යථාර්ථය අල්ලන්න බෑ. ඉතින් එහෙමනම් පින්නතුනි මේ විවේකය කියන එක පුරුදු කරගන්න ඕන. විවේකයට හිත ටිකක් හුරු කරගත්තාම හුදකලාව තරම් පින්නතුනි සැපයක් තවත් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මේක හුරු නැහැ. අර රොත්ත පිටින් එකටම ඉඳලායි පුරුද්ද තියෙන්නේ. ඒ නිසා අපට ඕන කට්ටිය. නමුත් කවුරුත් නැතුව හුදකලාවේ ඉන්න පුරුදු වුණාට පස්සේ ඒ තරම් සැනසෙල්ලක් නැහැ. ඒ නිසා පින්නතුල්ලා මෙන්න මේ ඝන සංගනිකාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්නත් පුරුදු වෙන්න ඕන. ඊළඟ එක තමයි පින්නතුනි සංසග්ගාරාමෝ හෝති. සංසග්ග කියලා කියන්නේ මේකත් බැඳීමක් තමයි. මේක වර්ගීකරණය කරන බෙදනවා කොටස් පහකට. දස්වන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. දස්සන සංසග්ග කියන්නේ දස්සන සංසග්ග කියන්නේ තමන් ප්‍රිය කරන අය නිතරම දකින්න ඕන. මම දැකලා තියෙන සමහර අය තමන් ආදරය කරන අයගේ පින්තූරේ ඡායාරූප පර්ස් එකේ දාගෙන ඉන්නවා. මොකද ඒක පර්ස් එක අරින වෙලාවට එයා දකින්න ඕන. ඊළඟට දැන් තාක්ෂණයේ දිනුනේ තමන් කැමති අයට කෝල් එකක් ගන්න වීඩියෝ කෝල් එකක්. ඒ මොකද දකින්න කැමැත්ත. එතකොට බලන්න මේක පින්නතුනේ ඇබ්බැහියක්. දැන් එක භාවනා වැඩසටහනකට මම සම්බන්ධ වුණා. අර ගෝයන්කා කියන භාවනා වැඩසටහනට. ඉතින් එතන පොත් බලන්න තහනම් මුකුත් බාහිර දේවල් බෑ භාවනාව විතරමයි කතා කරන්න මුකුත් බෑ. අවුරුදු 60ක විතර තාත්තා කෙනෙක් භාවනාවට සම්බන්ධ වුණා. දවස් 10ක භාවනා වැඩසටහනක්. දැන් දෙවෙනි තුන්වෙනි දවස විතරදී මම දැක්කා මේ තාත්තා හොරෙන් පොතක් බලනවා. ඉතින් මම ළඟට ගිහිල්ලා කොයි වැඩේ කරන්න එපා. මෙතෙන්ට ඒක හොඳ නැති වැඩක් නේ. බැනුම් අහන්නත් වෙයි කියලා. මගේ දිහා බොහෝම අනුකම්පාවෙන් වගේ බොහොම ඉතින් බලලා කියන අනේ ස්වාමීනි මම මේ බණ පොතක් නෙවෙයි බලන්නේ ඇල්බම් එකක් ෆොටෝ පොතක්. දැන් දවස් දෙකයි තමන්ගේ දරු මුණුබුරු දකින්න බැරි වුණා. දැන් මෙයා ඡායාරූප බලන ෆොටෝ. එතකොට ඔහොම මිනිස්සුන්ට පුළුවන් ද මරණකට අතහැරලා යන්න? ඔන්න දස්සන සංසග්ගේ. දකින්න මං කියන්නේ තමන්ගේ දරුවෝ දකින්න තියෙන ආසාව ඉතින් තියෙනවා තමයි. හැබැයි ඔකට ඇබ්බැහි වෙන්න එපා. ඒක තමයි දස්සන සංසග්ග. සවන සංසග්ග කියන්නේ අහන්න තියෙන කැමැත්ත. ගෙදරින් එළියට යනකොට ගෙදර ඉන්න කෙනාට විනාඩියක් යන්න ඉස්සෙල්ලා කෝල් ගන්නවා. ඒ කියන්නේ හඬ ඇහෙන්න ඕන. මං කියන්නේ මේ ඉන්න තැන දැනුවත් කරන එක හොඳයි. නමුත් පින්නතුනි ඒකට ඇබ්බැහි වෙන එක හොඳ නැහැ. සවන සමුල්ලාප අල්ලාප සල්ලාපය දෙන්න කැමති බොරුවට කතා කරනවා තමන් ප්‍රිය කරන අයත් එක්ක. ඒක බැඳීමක්. ඊළඟට සම්භෝග සංසර්ග. තමන් ප්‍රිය කරන මය දීපු දේවල් අතහරින්නේ මේක අරයා දුන්නේ මෙයා දුන්නේ කියලා. ඒක තියාගෙන ඒකම පාවිච්චි කර කර ඉන්නවා. ඒක කැඩුනත් අරයා දුන්නේ මෙයා දුන්නේ
මොකද එයාගේ ප්‍රිය කරන කෙනා. සම්භෝග සංසංග. ඉතින් මේවා අන්තිමට නවතින්නේ කාය සංසර්ගයෙන් තමයි. ඉතින් එහෙමනම් මෙන්න මේ සංසර්ග වලින් ටිකක් අයින් වෙන්න ඕන. දැන් කරුණු 5ක් කිව්ව නේද? අවසාන එක තමයි ප්‍රපංචරාමෝ හෝති. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දිට්ඨිමාන. තණ්හා දිට්ඨිමාන වලට තමයි ප්‍රපංච කියලා කියන්නේ. ඉතින් මේ ඇත්ත බලයි කොහොමද දෙයනේ තණ්හාව ඒ වගේම දිට්ඨිමාන එකපාරම නැති කරන්න කියලා. නෑ මෙතන කියන්නේ පින්නතුනි අර ඕලාරික විදිහට තියෙන මෝඩ තණ්හාව ටිකක් අඩු වෙනවා අර මුලින් කාරණා පහ දිනු කරගෙන එනකොට. ඊළඟට මාන්නේ නැති වෙලා යන මාන්නේ ටිකක් අඩු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒකෙම සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඉතින් එහෙමනම් අර මුලින් කියපු කාරණා ටික දිනු කරගන්නකොට ඇත්තටම ප්‍රපංච කියන දේවලුත් නැති කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් මේ වාගෙන් අයින් වෙලා හිටියොත් සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. සතුටෙන් මැරෙන්න පුළුවන්. එතකොට දැන් මේ කාරණා ටික මතකයි සතුටෙන් මැරෙන්න ඕන නම් වැඩවලින් අයින් වෙන්න ඕන. කතාවෙන් අයින් වෙන්නට ඕන. නින්දෙන් අයින් වෙන්නට ඕන. එකට එකතු වෙලා රොත්ත පිටින් ඉන්න තියෙන කැමැත්ත අඩු කරගන්න ඕන. අර සංසර්ග වලින් දකින්න තියෙන අහන්න තියෙන ආදී වශයෙන් සඳහන් කරපු ඒ සංසර්ග වලින් ටික ටික අයින් වෙන්න ඕන. තණ්හා දිට්ඨිමාන වලින් ටික ටික අයින් වෙන්න ඕන. එහෙමනම් පින්නතුනි මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ කරගත්තොත් භාවනාවකට උනත් මේක හරිම වැදගත්. භාවනා කරන කෙනෙකුට මේ කාරණා ටික වළක්ව ගත්තොත් ඒ භාවනාව ඊටාම හොඳින් දියුණු කරගන්න පුළුවන්. එහෙමනම් මේ වගේ අයින් වෙලා අපේ ජීවිතයට අපි අතුල් කරගන්න ඕන ධර්මය. අර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා කියන ආයු සංස්කාරය අතහැරපු වෙලාවේ දැන් භික්ෂුන් වහන්සේලා කලබල වුණා පුහුදුන් අය. කලබල වෙලා දැන් තැන් වල කතාව. හරි වැඩේ බුදුරජාණන් වහන්සේ තව 3 මාසකින් පිරිනුවන් පානවා. එතකොට අපිට මොකද වෙන්නේ? කවුද මේ ශාසනයේ නායකත්වයේ ගන්නෙ? අද වගේම තමයි ඉතින්. ඔය වගේ කතා. මේ ධම්මාරාම කියන ස්වාමීන් වහන්සේ මේක අහන්න ලැබුණා. උන්වහන්සේත් පුහුදුන්. උන්වහන්සේ හිතුවා මේ කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න කලින් මම නිකලෙස් වෙනවා. එහෙම හිතලා උන්වහන්සේ මොකද කරේ? කම්මාරාමෙන් සම්පූර්ණ අයින් වුණා. වැඩවලින් අයින් වුණා. බස්සාරාමයට කියන කතාවට ගියේ නැහැ. නිද්ධාරාමයේ සම්පූර්ණ අතහැරියා. පිරිසට එකතු වෙලා ඉන්න තියෙන කැමති මේ සියල්ලම අතහැරියා. දැන් මේ ස්වාමීන් වහන්සේ උන්ට භාවනා කරනවා. ඊට කලින් ධම්මාරාම හාමුදුරන්ගේ පුහුදුන් ඥාලු භික්ෂුන් වහන්සේලා ටිකක් හිටියා. මුන්වහන්සේලා කල්පනා කළා මොකක්ද මේ ධම්මාරාමයට හැදෙලා තියෙන ලෙඩේ. අපිත් එක්ක හොඳට හිටියා මේ දැන් මේ මොකද මේ? බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා කියලාවත් මෙයාට ගාණක් නැහැ. හරි ආත්මාර්ථකාමී කෙනෙක්, පපුවක් නැති කෙනෙක් කොහොම කියන්නේ ඇති. අන්තිමට මේ ප්‍රශ්නේ පින්නතුනි අර බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. බුදුරජාණන් වහන්සේ ධම්මාරාම හාමුදුරුවෝ කැඳෙව්වා. ඇහුව ඇත්තද ධම්මාරාම මේ කියන කතාව? ධම්මාරාම හාමුදුරුවෝ බොහෝම සංසුන් වටපිට බලලා කිව්වා අනේ ස්වාමීනි එහෙම දෙයක් නැහැ. මට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ මෙහෙම තව 3 මාසයකින් පිරිනුවන් පානවා කියලා. ඉතින් මම හිතුවා ඔබ වහන්සේ පිරිනුවන් පාන්නට කලින් මම කෙලෙස් බිඳුවක්වත් නැති රහතන් වහන්සේ නමක් වෙනවා කියලා. ඒ සඳහාම වෑයම් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදුනාද පැවැත්තුවා. ඉතින් එහෙනම් අපේ පින්වත් හැම දෙනාමත් ඉතින් අද මේ වස්සාන සමයේ ඊටාම වටිනා දේශනාවක්. මොකද මේ දේශනාව මම කියපු හින්දා වටිනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. සතුටෙන් මැරෙන්න නම් විවේකී හදාගන්න නම් මෙන්න මේ කාරණා ටික අපි ජීවිතයට ඇතුල් කරගන්නට ඕන. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ චමිලා ජයකොඩි, ඒ වගේම චමිලා ගාල්ලගේ, මහේසා ගාල්ලගේ, දමිත ජයකොඩි, මහේන්ද්‍ර කුරුප්පු ආරච්චි කියන මෙන්න මේ පින්නතුල්ලා. බලාපොරොත්තුව තමයි නන්දනී ගාල්ලගේ මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. දෙපාර්ශ්වයෙන් මේක දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් දීම, උපන් දිනේට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. චමිලා ගාල්ලගේ ජූලි 21 වෙනි දින ඒ ජන්මදිනයේ සැමරුවේ ඒ දිනියට ඒ ප්‍රාර්ථනා කරන විනුජ සහ සනුජ ඒ ජූලි 24 වෙනි ජන්මදිනයේ සමරණය අයට මිතුනේ ජයකොඩි ජූලි 25 ජන්මදිනයේ සිහිපත් කරන ඒ හැම දිනාටම පුණ්‍යවන්ත ජන්මදිනයන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ ස්ථානයේ අබේවීර ධර්මායතනයේ වස් පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන වස්සලා සිල්වා මහත්මයා ප්‍රධාන, ඒ මෑණියන් ප්‍රධාන හැම දිනාටම මේ කුසලයේ මහත්ඵල වේවා, මහානිසංස වේවා, නිවන් පිණිසම වේවා. ඒ වගේම අබේවීර ධර්මායතනයේ ඒ ගරු අනුශාසක ඒ පූජනීය ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ඒ මහා සංඝ රත්නයට විශේෂයෙන් සෙත් පතනවා. මේ කරගෙන යන සාසනික කර්තව්‍යයන් ඊටාම හොඳින් කර ගැනීමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා හෘදයාංගම් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි ශක්තිය උදුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා, දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවීචී පටන් භවාග්‍රයම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා සැමට පින් දෙනවා. මේ විහාරස්ථානයේ සකස් කරලා පූජා කරපු අබේවීර මෞපිය දෙපළගේ විශේෂයෙන් පියාණන් අභාවයට පත්වෙච්ච බව අපට දැනගන්න ලැබුණා. ඒ පියාණන්ටත් ඒකාන්තයෙන් මේ කුසල් පෙනේවා, කොයි ලෝකයේ හරි ඉඳලා සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පින් දෙමු. ඒ වගේම මේ අබේවීර මෞතුමියට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ අතුරුගිරිය අභයවීර ධර්මායතනයේ වස්සාන සමය වෙනුවෙන් සංවිධානය කරන ධර්මදේශනා මාලාවේ ප්‍රථම ධර්මානුශාසනාවයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ චමිලා ජයකොඩි, චමිලා ගාල්ලගේ, මහේෂා ගාල්ලගේ, දමිත ජයකොඩි, මහින්ද්‍ර කුරුප්පු ආරච්චි ඇතුළු පින්වත් පිරිස. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ නන්දනී ගාල්ලගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.